එතකොට අපි පොඩි උදාහරණයක් ගමුනේ. ලියා ගන්න. උදාහරණ. දැන් පටකයක් කියන එක මම පොඩි අර්ථ දැක්වීමක් කරන උදාහරණ. රුධිර පටකයේ ගත් විට චුට්ටක් අපි ඉතින් ඔක කොහොම කිව්වට පැහැදිලි කිරීම මදි හින්දා නේද? රුධිර පටකයේ ගත් විට දැන් එන්න මොකද්ද මගේ අර්ථ දැක්වීම තියෙන්න ඕනේ? සෛල ගොඩක් තියෙන්න ඕන කියලා තියෙන්න ඕන කරන කාර්ය ගැන කියන්නත් ඕනේ. එන ලියන්න රුධිර පටකයේ ගත් විට රුධිර සෛල වලින් සෑදී ඇති අතර රුධිර සෛල වලින් සෑදී ඇති අතර දැන් ආපහු කියන්නේ රුධිර පටකයේ ගත් විට දැන් මම එක පටකයක් මේ පැහැදිලි කරන්නේ මේ පටකයක් කියන්නේ මොකක්ද කියලා. රුධිර පටකයේ ගත් විට රුධිර සෛල වලින් සෑදී ඇති අතර රුධිර සෛල වලින් සෑදී ඇති අතර එතකොට මේ රුධිර පටකයේ ඇතුලේ රුධිර සෛල විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔයාලගේ හිතන්නකෝ රුධිරිය මිලිලීටරයක් කියලා. මිලිලීටරය කියන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්, චූටි ප්‍රමාණයක්. දැන් ඔයාලා බෙහෙත් බොනවා සාමාන්‍යයෙන් ওই පොඩි ළමයෙකුට බෙහෙත් බොනවා මිලිලීටර 5ක් විතරනේ. අර චූටි බෙහෙත් තේ හැන්දක් කියන්නේ මිලිලීටර 5ක් එහෙම හිතන්න. තේ හැන්දක් කියන්නේ මිලිලීටර 5ක්. ඒතර ওই තේ හැන්දේ 5 එකක් වෙන මිලිලීටරේ තියෙනවා රුධිර සෛල. ඕකේ තියෙනවා සාමාන්‍ය රුධිර සෛල ලක්ෂ 8ක් විතර. එහෙමනම් ඔයාලට තේරෙනව නේද? මේ රුධිරය හැදලා තියෙන සෛල ගොඩකින්. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා මේ රුධිරේ කාර්යය මොකක්ද? ද්‍රව්‍ය පරිවහනය. එන එකක් කියන්නේ. හරිනේ දෙනාලිය ඔයාලා ලිව්වා සෛල විශාල සංඛ්‍යා සෑදී ඇති අතර රුධිර පටකයේ කාර්ය ද්‍රව්‍ය පරිවහනය. ද්‍රව්‍ය පරිවහනය. සර් ආපහු කියන්නේ රුධිර පටකයේ කාර්ය ද්‍රව්‍ය පරිවහනය. පුතේ ටුට ඉක්මනට ලියාගමු ඈ. රුධිර පටකයේ කාර්ය ද්‍රව්‍ය පරිවහනය. එහෙමනම් ඔයාලගේ මේ පේශි පටකය හැදලා තියෙන පේශි සෛල වලින් ඒතර එයාගේ කාර්ය චලනයට උදව් කරන එක. ස්නායු පටකය හැදලා තියෙන ස්නායු සෛල වලින් එහෙනම් එයාගේ කාර්ය තමයි ඔය ආවේගය. අපි ඔය මේ හැංගීම් දැනීම් වගේ දේවල් පාලනය කරන්නේ මේ ස්නායු පටකය. හරි. එතකොට පටකය ගැන මම උච්චරයි කතා කරන්නේ. ඊළඟ ලියා ගන්න අවයවය දැන් මතකනේ. එහෙමනම් සෛල පටක හැදලා තියෙන සෛල ගොඩක් එකතු වෙලා නම් අවයව හැදලා තියෙන මොනවා ගොඩක් එකතු වෙලාද? පටක ගොඩක් එකතු වෙලා. ලේසි ආපස්සට යන්නේ. එහෙමනම් ලියා ගන්න. පටක කීපයක් එකතු වීමෙන්. ඒක න රාශියක් කියන්න බෑ. සාමාන්‍ය පටක 3-4ක් වගේ තමයි එක අවයවයක තියෙන්නේ. පටක කීපයක් එකතු වීමෙන් අවයවයක් නිර්මාණය වී ඇත. පටක කීපයක් එකතු වීමෙන් අවයවයක් නිර්මාණය වී ඇත.
අපි උදාහරණයක් ලියමු. තියාගන්නකො. උදාහරණ. දැන් ඔය කිව් එක පැහැදිලි කරන්න ඕනේ. උදාහරණ. උදාහරණ. ආමාශය නම් අවයවය නිර්මාණය වී ඇත්තේ ආමාශය නම් අවයවය නිර්මාණය වී ඇත්තේ ආමාශය නම් අවයවය නිර්මාණය වී ඇත්තේ රුධිර පටකය ස්නායු පටකය හා රුධිර පටකය ස්නායු පටකය හා පේශි පටකය එකතු වීම. රුධිර පටකය ස්නායු පටකය හා පේශි පටකය එකතු වීම. ඔය පටක තුනක එකතුවට අපි කියනවා ඔය වගේ පටක තුනකට අපි කියනවා එතකොට මේ අවයවය. ඊළඟ ලියා ගන්න. හරිද එමනම්? මොකෙන්ද ආමාශ කියන අවයවය හැදිලා තියෙන්නේ? පේශි පටකය, ස්නායු පටකය සහ රුධිර පටකය. හරි නේද? එහෙමනම් ඊළඟට ලියා ගන්න. මිනිස් සිරුරේ ඇති අවයව. අපි දෙකක් විතර ලියා ගමු. මිනිස් සිරුරේ ඇති අවයව. ඔතන ඔය ඇහැ කන නාසය වගේ දේවල් ලියන්න එපා. පද්ධති වලට අයත් අවයව ලියමු. අභ්‍යන්තර අවයව. මිනිස් සිරුරේ ඇති අවයව. ලියා ගන්න. මාතෘකාවද ඔව් මාතෘකාව වගේ ලියා ගන්නකො. ඉරක් ගහලා ලියා ගන්න උත්තරය. මිනිස් සිරුරේ ඇති අවයව ලියා ගන්න. එතකොට අක්මාව අපි ඊළඟ දවසේ කතා කරන ආහාර ජීර්ණ පද්ධතිය යටතේ එතකොට අක්මාව හෘදය පෙනහැලි අහලා තියෙන දේවල් නේද? පෙනහැලි මෙන්න මේවා තමයි මිනිසාගේ තියෙන අවයව. දැන් එහෙනම් අර ශුද්ධ ජීවීන්ට අර වාට අඳින්න කිව්ව ශුද්ධ ජීවීන්ට මේ කිසිම අවයවයක් නැහැ. මොකද අවයවයක් තියාගෙන පටකයක්වත් නැහැ නේ. මොකද අවයව හැදෙන්න පටක තියෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝගේ තනි සෛලයෙන් එකතුලා පටක හැදෙන්න බෑනේ. එහෙනම් ඒගොල්ලෝගේ මේ අපි මේ කතා කරන කිසිම දෙයක් නැහැ. එහෙනම් බහුසෛලික ජීවීන්ගේ තමයි මේ ඔක්කොම අවයව තියෙන්නේ. හරි මම අන්තිමට දුන්නේ ඔයා ලිව්වා නේද මේ ජීවීන් තුළ දක්නට ලැබෙන අවයව කියලා. ඒතර අවයව කියලා මම දුන්නේ අක්මාව, හෘදය, පෙනහැලි. ඒකනේ නේද? ඒ ටික තමයි සටහනේ දුන්නේ. අක්මාව, හෘදය, පෙනහැලි. මම අදින්න කතා කරේ එතකොට මේ ඔක්කොම අවයව තියෙන්නේ බහුසෛලික ජීවීන්ගේ කියලා විතරයි. හරි. ඊළඟට මේ අපි ළඟ විතරක් නෙමෙයි අවයව තියෙන්නේ. ශාකවලක් තියෙනවා පද්ධති. අවයව. ශාකවලක් තියෙනවා අවයව. එතකොට ශාකවල තියෙන අවයව තමයි අපි අර හතේ අර ඔයාලා මුල පාඩමේදී කතා කරේ. පාත්‍ර නේද? පුෂ්ප, ඵල, මුල් වගේ දේවල් තමයි ශාකවල තියෙන අවයව. එතන මේ ශාකවල තියෙන අවයව හැදිලා තියෙන්නේ පටක වලින්. ශාකවල තියෙන අවයව හැදිලා තියෙන්නේ පටක වලින්. එතකොට ශාකයක තියෙන පටක.
එතකොට දැන් මම සත්තුන්ගේ පටක සහ අවයව කතා කරලා ඉවරනේ. ඒක ශාකවල තියෙන අවයව වලද මේනකොට දන්නවා. ශාකවල අවයව නම් අපිට පේනවනේ. මුල්, කඳ, පත්‍ර වගේ තියෙන ශාකවල තියෙන අවයව. මේ ශාකවල තියෙන අවයව ගත්තොත් මේ අවයව හැදලා තියෙන පටක වලින්. ඒක ශාකවල ප්‍රධාන වශයෙන් පටක ගොඩක් තියෙනවා. අපිට පේන්න පටක දෙකක් තියෙනවා ශාකවල. එකක් තමයි සෛලම කියලා පටකයක් තියෙනවා. ඔය ගහේ අරටු එලය කියන්නේ. දැන් ඔයාලා දන්නවනේ ගහක එලේ අරටුව කියලා එකක් තියෙනවා. කඳ කියලා කියන්නේ. ඔය පටකයක්. එතකොට ඕක සෛල ගොඩක් ඒක තමයි පටකය හැදලා තියෙන්නේ. එතකොට මේ ගහක එලය කියන එකෙන් කරන්නේ මොකක්ද? ජලය උඩට ගෙනියන්නේ. ඔය ඕනම ගහක එලය. එලයෙන් කරන්නේ ජලය උඩට ගෙනියන්නේ. පොළවේ තියෙන ජලය ඉහළට ගෙනියන්නේ. එතකොට ඔයාලා ගහක පොත්ත ගන්නවා. පොත්තෙන් කරන්නේ ආහාර එහා මෙහා ගෙනියන එක. දැන් පත්වල නිපදවන ආහාර මඤ්ඤක ගහේ මුලට ගෙනියන්න ඕනේ. ඔය මුලට ගෙනියන්නේ පොත්ත දිගේ. එහෙමනම් මෙන්න මේවා තමයි ශාකයක තියෙන පටක. අපි එහෙනම් මේ වෙලාවෙදිම ලියාගමු. ලියාගන්න. ශාකයක් ගත් පිට අලුත් රූලකින් ශාකයක් ගත් පිට ඒවායේ ඇති අවයව ලෙස ශාකයක් ගත් පිට ඒවායේ ඇති අවයව ලෙස ලියා ගන්නකො. ශාකයක තියෙන අවයව ටිකක් පේන්න තියෙනවනේ ඒවා. ඒ ටික ලියා ගන්න. ශාකයක තියෙන අවයව. අපි පළවෙනි පාඩමේ කතා කරන්නේ. ආපහු කියන්න. ශාකයක ඇති අවයව කියලා ලියන්න උත්තරේ. මොනවද ඔයාලට ශාකයක දක්න ලැබෙන අවයව? දෙකක් විතර ලියන්නකෝ. ලියන්න. පාත්‍ර ලියවන්නේද? පාත්‍ර, පුෂ්ප, ඵල, මුල් ඔය මොන හරි ලියවන උත්තරේ හරි. අලුත් ටූලකින් ඉස්සෙල්ලා මම කියව ටික මාතෘකාවක් විදියට ශාකයක දක්නට ලැබෙන පටක දැන් අපි සතුන්ගේ ජීවය සංවිධාන මට්ටම ඉවර කරලා තියෙන්නේ. දැන් යන්නේ ශාක වලට. ශාකයක දක්නට ලැබෙන පටක අර අවයවනේ ඔයාලගේ මුල් කඳ පත්‍ර කියලා. දැන් කියන්නේ එයාට පල්ලෙහා එක්කෙනා. ඒ කියන්නේ ඒවා ඇතුළේ තියෙන්නේ මොන වගේද? ඒවටනේ පටක කියන්නේ. එහෙනම් ශාකයක දක්නට ලැබෙන පටක. එතකොට අපි පැහැදිලිව අඳුර ගන්න පුළුවන් පටක දෙකක් අන්වීක්ෂය නැතුව අපිට අඳුන ගන්න පුළුවන් පටක දෙකක් ගැන අපි කතා කරමු. ලියා ගන්න. 1 සෛලම පටකය. කොම්බු දෙකයි සයන්නයි ලයන්නයි මයන්නයි. සෛලම පටකය. සෛලම පටකය. සෛලම පටකය. ලියා ගන්න ඉරක් ගහලා යාගෙන වරහන් ඇතුලේ ලියා ගන්න එළය
ශාකයක එළය. ඔය පොත්ත ගලවපු ගමන් තියෙන එළය. එළිය මැරිච් එකට තමයි අරටුව කියන්නේ. ඒකෙන් ජලය ගෙනියන්නේ නේ. දැන් එළියට ගුල්ල ගහන්නේ ජලය තියෙන හින්දානේ ඒකේ. එහෙමනම් සෛලම කියන්නේ අපේ වචනෙන් කිව්වොත් එළය. එහෙනම් ලියාගන්න යාගේ කාර්ය ජලය ගමන් කිරීම. එළයේ කාර්ය වෙන්නේ ජලය ගමන් කිරීම. අපි පරිවහනය කියනවා. ජලය පරිවහනය කියලා ඉවත් කමන්නේ. ප්‍රවාහනය. ජලය පරිවහනය. ජලය පරිවහනය. එහෙනම් හරිනේ වල දැන් එහෙනම් ශාක වල තියෙන ඔන්න එක පටකයක්. එතන අපි කපලා තියෙන පොටලා තියෙන එකක් තමයි පටකයක් කියන්නේ. මොකද්ද එළය? ඊළඟ දෙවෙනි පටකේ ලියා ගන්න. සෛලම. ඔව් එළය. හරි. ඊළඟ දෙවෙනි පටකේ ලියා ගන්න ප්ලෝයම. ප්ලෝයම. අල්පා යන්න ප්ලෝයම. වයිට් බෝඩ් එකේ ලියන්න ඕනද වචනය? පුළුවන් නේද ප්ලෝයම? අල්පා යන්නයි ලෝ යන්නයි ඈ ප්ලෝයම. අපි ඔකට අපි නමක් දාගෙන ගා පොත්ත කියලා. අපේ ලීසියනේ පොත්ත. පොත්ත. එහෙනම් එයාගේ කාර්යය තමයි ලියාගන්න ඉස්සරහින් ආහාර පරිවහණය. ආහාර පරිවහණය. ආහාර පරිවහණය. ඔයාලට ගහක පොත්තක් කාලා කියන්න බලන්න මොන ගහකද කියලා. කොහොඹ ගහක පොත්තක් එහෙම කාලා කියන්න බලන්න මේ කොහොඹ පොත්තක් කියලා කියලා නේද? අඹ ගහක පොත්තක් කාලා කියපුවා මේ කෑවේ අඹ පොත්තක් කියලා අයියේ. මේ පොත්තේ තමයි ආහාර ගෙනියන්නේ. ගෙනිලා තමයි ගෙඩිය තැම්පත් කරන්නේ. එහෙමනම් මේ පොත්ත දිගේ තමයි ආහාර ගමන් කරන්නේ අපි එකට කියන ෆ්ලෝ එන්නේ කියලා. එහෙමනම් දැන් මම ශාකහ සත්තුන්ගේ සෛල, පටක සහ අවයව කතා කරා. තව තියෙනවා පද්ධති කියන කොටස කතා කරන්න. පද්ධති කියන්නේ මොකක්ද එහෙනම් අවයව කීපයක එකතුවක්. දැන් අපි 7 මතකද ඔයාලට පළවෙනි පාඩමේ අපි කතා කරා ශාකයක තියෙනවා පද්ධති වර්ග දෙකක්, මූල පද්ධතිය සහ ප්‍රරෝහ පද්ධතිය. පොළොව යට තියෙන මූල පද්ධතිය, ඒකට අයිති වෙන්නේ මුල්. ඊළඟට පොළොව උඩ තියෙන ප්‍රරෝහ පද්ධතිය, ඒකට අයත් වෙනවා අර ඔයාලා කිව්ව අවයව ඔක්කොම ටික. එහෙනම් ශාකයක තියෙන පද්ධති දෙකයි. ඕනෑම ශාකේ තනකොළ ගහේ ඉඳන් ලොකු බුරුත ගහක් දක්වා ඕනම ශාකයක තියෙන පද්ධති දෙකයි. මොකක්ද? එකක් මූල පද්ධතිය, එකක් ප්‍රරෝහ පද්ධතිය. හැබැයි සත්තු ගත්තොත් මේ සතුන්ගේ තියෙනවා පද්ධති කීපයක්. මේ පද්ධති කීපයක තුල තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් පෙරලා ගන්නකො ඔයාලගේ 12යි 14 රූපේ. මෙන්න අපේ ශරීරයේ තියෙන පද්ධති. බලන්න. අපේ උඩ ඉඳන් යන එකක් තියෙනවා ස්නායු පද්ධතිය. ඔයාලගේ මොළය, ඔයාලා මේ වෙලාවේ වැඩ කරන්නේ ඔය ඔක්කොම පාලනය කරන පද්ධති ස්නායු පද්ධතිය. ශරීරයේ වැදගත් පද්ධතිය. ඊළඟ පද්ධතිය තියෙනවා ශ්වසන පද්ධතිය. ඔයාලා හුස්ම ගන්න උදව් කරන පද්ධතිය. ඊළඟ තියෙනවා ප්‍රජනක පද්ධතිය. ඔය වර්ගය බෝ කිරීමට උදව් කරන පද්ධතිය. ඊළඟට තියෙනවා රුධිර සංසරණ පද්ධතිය. ශරීරය පුරා ද්‍රව්‍ය පරිවහනය කරන්නේ. දැන් ඔයාලා අපි හිතමුකෝ ඔළුව කැක්කුමට පෙන්ඩෝල් පෙත්තක් බිව්වා කියලා. ඔයක බඩටනේ යන්නේ, බඩෙන් තමයි උරාගන්නේ. ඒක ඔළුව දක්වා ගෙනියන්නේ මෙන්න මේ රුධිර සංසරණ පද්ධතිය ලේවල. ඊළඟට ආහාර ජීර්ණ පද්ධතිය. දැන් ඔයාලා කන එක දිරවන්න උදව් කරන පද්ධතිය. ඊළඟට තියෙනවා බහිස්ත්‍රාවී පද්ධතිය. ඔයාලගේ මුත්‍රා වගේ දේවල් හැදෙන පද්ධතිය. ඊළඟට තියෙනවා පේශි පද්ධතිය. ඔය පද්ධතිය තිබ්බම තමයි ඔයාලා චලන සිද්ධ කරන්නේ ශරීරේ. එහෙනම් මෙන්න මේ වගේ පද්ධති 7ක් එකතු වෙලා තමයි අපි හැදිලා තියෙන්නේ. මේ පද්ධති 7ක් එකතු වෙලා තමයි සම්පූර්ණ ජීවියෙක් හැදිලා තියෙන්නේ. ඔයාලට එතකොට මේ 7 පන්තිය කතා කරනවා පද්ධති දෙකක් ගැන, ආහාර ජීර්ණ පද්ධතියයි ශ්වසන පද්ධතිය ගැන කතා කරන්න දිනවා අපිට 7 පන්තිය.
ඊළඟ 8 පන්තියේ තව පද්ධති තියෙනවා 9 පන්තියේ තව පද්ධති තියෙනවා 10 11 පන්තියේ ගියාම මේ පද්ධති ඔක්කොම ගැන කතා කරන්න කියනවා. ওই විදිහට තමයි වලට පද්ධති තියෙන්නේ. එහෙමනම් දැන් අපි ලියාගමු පොඩ්ඩක් පද්ධති. අද දවසේ මම සංවිධාන මට්ටම තමයි කතා කරන්නේ. පද්ධති. ලියාගන්න. එක් කාර්යයක් හෝ කාර්ය කීපයක් ඉටු කිරීම සඳහා සැකසුණු අවයව සමූහයකින් යුත් ව්‍යුහය. අවයව සමූහයකින් සැදුණු දෙයකි. ඕක තමයි පද්ධතිය කියන්නේ. අවයව සමූහයකින් සැදුණු දෙයකි. ඔන්න පද්ධතිය. අපු බහල් සටහන බලන්න. එක් කාර්යයක් හෝ කාර්ය කීපයක් ඉටු කිරීම සඳහා අවයව සමූහය කියන්නේ ළමයි ගොඩක් අවයව සමූහයකින් සැදිච්ච දෙයට අපි කියනවා පද්ධතියක් කියලා. මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ලිව්වා නේද ඔයාලා? දැන් ආහාර ජීර්ණ පද්ධතිය අපි කැමති පද්ධතිය නේද? ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් මොකක්ද ඔයාගෙන් කාර්යයන් දෙකක් ඉටු කරනවා. එකක් තමයි ඔයාලා කන කෑම ටික දිරවනවා. දිරේවට වැඩක් නැහැ මේ කෑම ටික උරා ගන්නෙත් ආහාර ජීර්ණ පද්ධතිය. එහෙනම් අපි කියනවා ජීර්ණය සහ අවශෝෂණය. ඔන්න ආහාර ජීර්ණ පද්ධතිය කාර්යයන් දෙක. එහෙමනම් ඒකනේ මම කිව්වේ එක් කාර්යයක් හෝ දෙකක් ඉටු කරනවා කියන්නේ. ඊළඟ ඔයාලගේ ස්නායු පද්ධතිය මොලේ තියෙන එක. මේ ඔයාලගේ ශරීරයේ සියලුම ක්‍රියා පාලනය කරන්නේ ඔයාලා හුස්ම ගන්න එක, අර ආහාර දිරවන එක, රුධිරය ගමන් කරන එක ඔක්කොම පාලනය කරන්නේ යවන්න එයාගේ කාර්යයක්. අනිත් එක ඔයාලා මේ ඉගෙන ගන්න දේවල් ඔක්කොම මතක තියාගන්නෙත් එයා. ඔන්න බලන්න. ඔය ඔක්කොම සිද්ධ කරන අතර ස්නායු පද්ධතිය. ඒතකොට එයා කාර්යයන් දෙක තුනක් කරනවා. එහෙමනම් මේ විදිහට එක කාර්යයක් හෝ කාර්යයන් කීපයක් ඉටු කරන්න සැකසීලා තියෙනවා අවයව කීපයකින්. පෙරලා ගන්න ඔයාලගේ 12 රූපේ. ඔන්න තියෙනවා දැන් අපි ලබන සතියේ කතා කරන ඔයාලගේ ආහාර ජීර්ණ පද්ධතිය අවයව මේ මුඛය පටන් ගන්නෙ. අන්න ස්රෝතය කියලා එකක් තියෙනවා. ඊළඟට ආමාශය කියලා එකක් තියෙනවා. අවයව කියලා එකක් තියෙනවා. උඩාන්ත්‍රය කියලා එකක් තියෙනවා. මහාන්ත්‍රය කියලා එකක් තියෙනවා. ඔන්න ආහාර ජීර්ණ පද්ධතිය අවයව. එතකොට මේ එක එක්කෙනා එක එක වැඩයට උදව් කරනවා. දැන් ලබන සතියේ කතා කරන මුඛයෙන් එක උදව්වක් කරනවා. ආමාශයෙන් එක උදව්වක් කරනවා. අන්න ස්රෝතයෙන් එක උදව්වක් කරනවා. අක්මාවෙන් එක උදව්වක් කරනවා. අවසානයේ මේ එක එක්කෙනා උදව් කළා එයාගේ පොදු කාර්යය ඉටු කරන්න මෙයා උදව් කරනවා. ඔන්න ඕක තමයි අපි කියන්නේ පද්ධතිය. එහෙමනම් ඔයාලා ලියුව විදියට එක කාර්යයක් හෝ කාර්යයන් කීපයක් ඉටු කරන්න සැකසීච්ච සෛල සමූහයකට අපි කියන සැකසීච්ච අවයව කීපයක් ඉටු කරලා කියනවා පද්ධතියක් කියලා. ඊළඟ අපි ශාක වලට ගමු ලියා ගන්න. ඒක නම් අපිට කෙලින්ම සටහන් දෙන්න පුළුවන්. ශාකයක් ගත් විට ප්‍රධාන වශයෙන්
ප්‍රධාන වශයෙන් පද්ධති දෙකක් ඇත. පද්ධති දෙකක් ඇත. ඒතර ශාකයේ තියෙන ප්‍රධාන පද්ධති දෙකයි. ලියා ගන්නකෝ පළවෙනි පාඩමේ මතකයෙන් ශාකයේ තියෙන පද්ධති දෙක එක දෙක දාලා. ශාකයේ තියෙන පද්ධති දෙක ලියා ගන්න එක දෙක දාලා. පොතේ තියෙනවා. පොත බලාගෙන කමන්නේ නැත්නම් මතකයෙන් නම් හුඟක් හොඳයි. ඒ රූපසර අඳින්න ඕනේ අපි යන්ද නේද? පළවෙනි පාඩමේ ඉඳන් දැන් අඳින්න ඕනේ. හරි. ඊළඟට ලියන්න මතක තියනවා නම් මං කිව්වා සත්තුන්ගේ පද්ධති 7ක් තියෙනවා කියලා. ඕකෙන් 3ක් විතර ලියන්න ඊළඟ ලියන්න. සතුන් තුල දක්නට ලැබෙන පද්ධති කියලා 3ක්වත් ලියන්න. මොකද මෙච්චර කල් ওই පද්ධතිත් එක්ක නේ ජීවත් වෙන්නේ නේද? පද්ධතියින් දැන් ජීවත් වෙන්නේ නම් ඒක නඩු ගානේ. 3ක්වත් මතක තියෙනවනේ. ලියන්න සතුන් තුල දක්නට ලැබෙන පද්ධති කියලා පද්ධති 3ක්වත් ලියන්න. මොකද්ද කිව්වේ? සතුන් තුල දක්නට ලැබෙන පද්ධති කියලා ඔයා පද්ධති 3ක්වත් ලියන්න. මම 7ක් දුන්නානේ. 3ක්වත් ලියන්න. 7ක් ගැන සාකච්ඡා කරන්නේ. සතුන් තුල දක්නට ලැබෙන පද්ධති කියලා පද්ධති 3ක නම් ලියන්න. ඊට පස්සේ මම 7ේම නම් කියනවා. මම කියන්නේ ඔයාලට මතකද මේ පද්ධති 7න් 3ක්වත් අඩුම ගානේ මතකද කියලා. පස්සේ අපි 7ම ලියාගමු. යට ලියන්නේ මොකද ඊළඟ පද්ධතියේ කාර්යයත් මම කෙටියෙන් දෙනවා. පද්ධති වල නම් යට ලියා ගන්න. දැන් පද්ධති තුන නම් ලිව්වද? හරි. එහෙනම් මම දැන් පද්ධතියේ නම සහ කාර්ය ඉස්සරහින් කෙටියෙන් දෙනවා. ඔයාලා ලියාගත්ත එක ඉස්සරහින් කාර්ය විතරක් ලියන්න. එහෙම නැත්නම් පද්ධතියේ නමක් කියලා කාර්ය ලියන්නේ. මම දන්නේ නැහැ ඔයාලා මොනවද ලියාගත්තේ ඒවා කියලා. හරි. එහෙමනම් මම ඉස්සෙල්ලාම කතා කරනවා ලියාගන්නේ. දැන් ඔයාලා ලියන්න එපා මේ ස්නායු පද්ධතිය කියලා ලිව්වනම්. ස්නායු පද්ධතිය කියලා ලියපු කෙනා තියෙන්නේ Taman ලියපු ස්නායු පද්ධතිය ඉස්සරහා මම මේ දෙන කාර්ය ලියන්නේ. හරි. පළවෙනි පද්ධතිය ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය. එයාගේ කාර්යය තමයි එතකොට ලියාගන්න
ස්නායු පද්ධතියේ කාර්ය සමායෝජනය. සමායෝජනය. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්ව කාර්ය අවයව එකිනෙක සම්බන්ධ කරනවා. ඒ ඔක්කොම කරන්නේ. සමායෝජනය. වල මේ අවුරුදු ස්නායු පද්ධතියක් කියලා කොටසක් නෑ. ඊළඟට ශ්වසන පද්ධතිය. ලියාගත්තා ලියන්න එපා. ලියාගත්තා ශ්වසන පද්ධතිය ඉස්සරහින් කාර්ය ලියන්නේ. නැත්තම් ලියාගන්න. ශ්වසන පද්ධතිය. ඔය නාසයේ පෙනහැල්ල වගේ දේවල් ආයි තියෙන්නේ. එතකොට කරන කාර්යය තමයි ශක්තිය නිපදවීම. ඔයාලට ඔය වැඩ කරන්න ශක්තිය නිපදවන්නේ මේ ශ්වසන පද්ධතිය. ශක්තිය නිපදවීම. ශක්තිය නිපදවීම. හරිද? ඊළඟ ප්‍රජනක පද්ධතිය. පේෂ පද්ධතිය කාර්යය මොකද්ද? මම මේ පද්ධති පුතේ දෙන්නම් ඈ. පද්ධති මම පිළිවෙලට දීගෙන යන්නකෝ ඈ. මම ඉතින් ස්නායු පද්ධති දුන්නා දැන්. ශ්වසන පද්ධති දුන්නා. ඊළඟ ලියන්න ප්‍රජනක පද්ධතිය. ඔයාලා පද්ධති හතම ලියන්න ඕන. මේ පද්ධති හතම ලියන්න. මං කිව්වා ලියපු පද්ධති තුන ආයෙ ලියන්න එපා කියලා. කාර්ය ඉස්සරහින් ලියන්න. ප්‍රජනක පද්ධතිය වර්ගයාභෝ කිරීම. මේ ප්‍රජනක පදයෙන් තමයි වර්ගයාභෝ කරන්නේ. වර්ගයාභෝ කිරීම. හරි නේද ළමයි? තුෂාර හරි. මම සිග්නල් එකක් දාන්නට අපිට මගේ නේද? සිග්නල් ගැටලුවක් නම් එනවා වගේ අපි බලමු. හරි. එහෙමනම් ලියා ගන්න ප්‍රජනක පද්ධතිය දැන් මම ඇහෙනව නේද ළමයි? ප්‍රජනක පද්ධතිය වර්ගයාභෝ කිරීම. ඔව් ඉන්ටර්නෙට් නම් ස්ලෝ කියලා වැටෙන්නේ. ඊළඟ ඔයාලා ලියවන රුධිර සංසරණ පද්ධතිය. රුධිර සංසරණ පද්ධතිය ද්‍රව්‍ය පරිවහනය. ද්‍රව්‍ය පරිවහනය. ශරීරය පුරා ද්‍රව්‍ය පරිවහනය. ද්‍රව්‍ය පරිවහනය. ආහාර ජීර්ණ පද්ධතිය ඊළඟට ලියා ගන්න. ලියාගත්ත අය ආහාර ජීර්ණ පද්ධතිය ජීර්ණය සහ අවශෝෂණය. ආහාර ජීර්ණ පද්ධතිය ජීර්ණය සහ අවශෝෂණය. ජීර්ණය සහ අවශෝෂණය. ආහාර ජීර්ණ පද්ධතිය ඔක්කොමලා ලියන්න නැතිනේ. එහෙනම් ඒක ඉස්සර ලියන්න ජීර්ණය සහ අවශෝෂණය. ඊළඟ මුත්‍රා බහිස්රාවි පද්ධතිය ලියාගන්න නැතිය ලියාගන්න බහිස්රාවි පද්ධතිය බහිස්රාවි පද්ධතිය සර් පේශී පද්ධතිය කාර්ය මොකක්ද? ඔව් ඒක දෙන්නම් ඈ අවසාන පේජ් පද්ධතිය දෙන්නම් බහිස්රාවි පද්ධතිය අපද්‍රව්‍ය පිට කිරීම මුත්‍රා වගේ අපද්‍රව්‍ය පිට කරන එක බහිස්රාවි පද්ධතිය කාර්යය. තව අපිට එක පද්ධතියක් තියෙනවානේ බහිස්රාවි පද්ධතිය අපද්‍රව්‍ය පිට කිරීම. ඒතර අවසාන පද්ධතිය පේශී පද්ධතිය.
චලනය සඳහා උදව් කිරීම. ඔයාලට ඇවිදින්න අතපහේ මොන හොල්ලන්න උදව්. කැඩි කැඩි ඇහෙන පේශි පද්ධතිය චලනය සඳහා උදව් කිරීම. චලනය සඳහා උදව් කිරීම. සර් කැඩි කැඩි ඇහෙන ඒක තමයි පුතේ මාත් මේ චෙක් කරන ෆෝන් එකෙත් ගැටලු තියෙනවා. එහෙමනම් සිග්නල් වල ප්‍රශ්න තියෙන හින්දා අදට අපි පන්තිය නවත්තමු. නේ දැන් මගේ තුංග මාත් මේ චෙක් කරන ෆෝන් එකේ ගැටලු තියෙනවා වලට ඇහෙන්නේ අනිවාර්යයෙන්ම කැඩි කැඩි. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. ලබන සතියේ මේ පද්ධති කියන කාර්යයන් ආපහු දීලා පන්තිය පටන් ගන්නම් ඈ. දැන් ගැටලුවක් තියෙනවා නිකන් මං කියන දේවල් ඇහුවෙන්නේ නැතුණාම ඔයාලට තේරුම් නැහැ මං හිතන්නේ පාඩම ඉවරයි කියලානේ. එහෙමනම් අදට මම පන්තිය නවත්තන්නම්. එහෙනම් ලබන සතිය පටන් ගන්න මම අද අවසානයේ කරපු ටික ඔයාලට දෙන්නම්. එතකොට අපි එතන ඉඳන් ඈ ඔව් thank you sir හරි නේද? එහෙමනම් අපි අදට පන්තිය නවත්තමු. එතකොට ලබන සතියේ මේ ඉතුරු කොටස සහ ඉතුරු පද්ධති ගැන සාකච්ඡා කරමු. පද්ධති දෙකක් අපිට සාකච්ඡා කරමු. sir ඔව් සර් ලබන සතිය 7:00ට තියෙන්නේ